ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැකගන්න. නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය. අද 2020 ජුනි 24 බදාදා සිරස්තල සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ හඬපට සහ දර්ශන පෙළක් මාධ්‍යයට රට යන්න කටුනායකගේ ප්‍රහාරකයා යළි රහසේම නිවසට එයි. ක්‍රිකට් පාවාදීම් චෝදනාව සම්බන්ධයෙන් මහින්දානන්දගෙන් පිටු 6ක ප්‍රකාශයක්. ලේඛන 8ක්ද විමර්ශන නිලධාරීන්ට බාර දෙයි. මට ලැබුණු සහ මා සතුව තිබූ තොරතුරු සියල්ල අද මම පොලිස් විමර්ශන ඒකකයට ලබා දුන්නා. රාජගිරියේ රිය අනතුරට අදාළ පරීක්ෂණ අවසන්. හිටපු ඇමති පාටලීට සහ පොලිස් නිලධාරියෙකුට අධිචෝදනා. මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් තනතුරෙන් ඉවතට. තවත් නිලධාරීන් 19කට ස්ථානමාරුවීම. මෙරට PCR පරීක්ෂණ ලක්ෂ්‍ය ඉක්මවයි. කොවිඩ් ආසාදිතයින් ගණන 1998ක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanti Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගින්. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඩ්ට අයත් තම ව්‍යාපාරයෙන් නිපයූ රුපියල් කෝටි 4.5ක මුදලක් ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා යොදවා ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා. මේ අතර ප්‍රහාරයට දින 2කට පෙර ඉන්ෂාෆ් අහමඩ් රට යන බව හඟවමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ හොර රහසේ නැවතත් දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවස වෙත යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක්ද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. The big story. 2017දී වරන්තු ලැබ සිටි සහරන් හෂිම්ට ඉන්දියාවට පලා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් උපකාර කළ බවට හිටපු බුද්ධ අධ්‍යක්ෂවරයෙකු ජනාධිපති කොමිසමේදී කළ ප්‍රකාශය ඊයේ දින අප දෙරණ අරුණ සහ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ ඔස්සේ වාර්තා කළා. එම වාර්තාකරණය අසත්‍යයක් බව රිෂාඩ්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් විසින් ජනාධිපති කොමිසමට ඊයේ දින ලිපියක් යොමු කර තිබුණා. එම ලිපියේ රිෆ්කාන් සඳහන් කර තිබුණේ දෙරණ අරුණ හරහා විකාශය වූ ප්‍රවෘත්තිය අසත්‍ය වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින තම සහෝදර රියාජ් හෝ තමා කිසිදුනෙක සහරන් හෂීම් මුණ ගැසී නොමැති බවයි. එම ලිපියට අනුව හිටපු බුද්ධ අධ්‍යක්ෂවරයාගෙන් ඊයේ දින ජනාධිපති කොමිසම විමසීමක් කළා. එහිදී හිටපු බුද්ධ අධ්‍යක්ෂවරයා සිය සාක්ෂිය තහවුරු කරමින් සඳහන් කළේ සහරන්ට ඉන්දියාවට පලා යාමට උපකාර කළ බවට තමන් වෙත ලද බුද්ධි තොරතුරේ පැහැදිලි ලෙස රිෆ්කාන් බදියුදීන්ගේ නම සටහන්ව තිබූ බවයි. මේ අතර පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් මරාගෙන බැරන බෝම්බේ පුපුරවාගත් මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.ආර්. රවීන්ද්‍ර විමලසිරි මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔහු සඳහන් කළේ මෙරට ප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරික මොහමඩ් යූසුෆ් ඉබ්‍රාහිම්ගේ පුතෙකු වන සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා කොලොසස් නම් ආයතනය හරහා තම වෛර් නිෂ්පාදනය කර ඉන්දියාවට අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවයි. කාර්මික සංවර්ධන මණ්ඩලය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යටතේ පැවති සමයේ කොලොසස් ආයතනයේ ලියාපදිංචි කර ඇති බවද අපනයන කටයුතු සම්බන්ධයෙන් පැවති ගැටලුවක් නිරාකරණය කිරීම සඳහා සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා රිෂාඩ් බදියුදීන් මහතා හමු වී ඇති බවද සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම අබලිද්‍රව්‍ය මුදාහැරීමේදී කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කොලොසස් ආයතනය හරහා සාපේක්ෂව ඉතා වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති බව සිය විමර්ශනයේදී අනාවරණය වූයේ යැයි සාක්ෂිකරු පෙන්වා දුන්නා. සාක්ෂිකරු ජනාධිපති කොමිසමට පැවසුවේ සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා තම ව්‍යාපාරයෙන් ඉපයූ රුපියල් කෝටි 4.5ක මුදලක් ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා යොදවා ඇති බවයි.
අදාළ ගිණුමෙන් පසුගිය වසරේ අප්‍රේල් මාස 10 වන දින අවසන් වරට මුදල් ලබාගෙන තිබෙනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ වන ෆාතිමා ශිෆ්කා නැමැත්තිය ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 25 වන දින අත්අඩංගුවට ගත් අතර ඇය සන්තකයේ තිබුණු පෙන් ඩ්‍රයිව් දෙකක් තුල තිබී My Final Audio නැමැති ෆෝල්ඩරය සොයාගත් බවයි. එහි අභ්‍යන්තරයේ ඉන්ෂාෆ් අහමඩ් විසින් ඉංග්‍රීසි සහ දෙමළ බසින් පටිගත කරන ලද English Voice to Family නැමැති විනාඩි 35යි තප්පර 16ක හඬපටයක්ද Instructions to My Wife නමින් විනාඩි 18යි තප්පර 34ක හඬපටයක්ද හමු වූ බව සාක්ෂිකරු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. මරාගෙන මැරෙන බෝම්බකරු වූ ඉන්ෂාෆ් අහමඩ් සිය බිරිඳට ලබා දුන් උපදෙස් ඇතුළත් Instructions to My Wife නැමැති දෙවන හඬපටයේ උපුටා ගැනීම. මා සහ මගේ පියා කොලෝසස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් බවට පත් කර සිටියත් එහි හිමිකාරීත්වයක් නැහැ. එබැවින් මා කොලෝසස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ 100% හිමිකාරීත්වය ඔබේ නමට ලිව්වා. වැල්ලම්පිටිය දේපළ දරුවන්ගේ නමට ලිව්වා. මෙම පෙන් ඩ්‍රයිව් එක තුල ඇති දේවල් කිසිවෙක් අතට පත් නොකරන්න. එසේ කළහොත් අපට හා දේපළවලට විරුද්ධව මෙය සාක්ෂියක් වේවි. ලෑන්ඩ් ක්‍රූසර් රථය මුස්ලිම් නොවන සිංහල හෝ දෙමළ අයෙකුට විකුණන්න. මා මේ රථය භාවිත කළ නිසා යම් විටක CCTV දර්ශන මගින් විමර්ශන කිරීමට හැකියාව තිබෙනවා. මල්පාරෙහි කිසිදු රහසිගත දෙයක් නොතබන්න. සියල්ල ඉවත් කරන්න. අෂ්කාන්ගේ තුවක්කුව ඉවත් කරන්න. අපි හැමෝටම සඳුදා රාත්‍රී මැලේසියාවට යන්න ගුවන් ටිකට් පත් මිලදී ගත්තා. මටත් එකක් ගත්තට මම එන්නේ නැහැ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳයි කියලා මාමත් එක්ක එහෙ යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිත නම් මෙහෙ ඉන්න. නමුත් දුරකථන භාවිතයේදී ප්‍රවේශම් වන්න. දුරකථනය යනු ඔත්තු බලන එකක්. උපුටා ගැනීම අවසන්. මේ අතර ඉන්ෂාෆ් අහමඩ් පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගැනීමට පෙර ආසන්න දින කිහිපය තුළ ආගිය ස්ථාන පිළිබඳව මෙතෙක් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් නොවූ CCTV දර්ශන පෙළක් ඊයේ පළමු වරට ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරුණා. මේ දර්ශනවලින් පෙන්නුම් කෙරෙන්නේ ඉන්ෂාෆ් අහමඩ් 2019 අප්‍රේල් 19 වන දින සවස 3:34 අතර සුදු පැහැති ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන ආකාරයයි. ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී ඉන්ෂාෆ්ගේ බිරිඳ ෆාතිමා ශිෆ්කා සඳහන් කර ඇත්තේ සිය සැමියා ව්‍යාපාර කටයුත්තක් සඳහා සැම්බියාව බලා යන බව සඳහන් කළ බැවින් එදින ඔහු සමග ගුවන්තොටුපළට ගිය බවයි. එම රථය තුළ ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ දරුවන් සෙව් දෙනා බිරිඳගේ පියාගේ රියදුරා සිට ඇති අතර ඉන්ෂාෆ් අහමඩ්ව ගුවන්තොටුපළට බැහැර කිරීමෙන් පසු බිරිඳ ඇතුළු පිරිස මන්නාරමට පිටත්ව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම පිරිස පිටත්ව ගිය පසු ගුවන්තොටුපළ පර්යන්තයෙන් පිටතට පැමිණෙන සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා කුලී රථයක නැග පැමිණ ඇත්තේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි සිය නිවස වෙතයි. අනතුරුව 21 වනදා උදැසන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ තැප්‍රෝබේන් ආපනශාලාවට ඇතුළු වන ඉන්ෂාෆ් අහමඩ් සිය මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා හරින්නේ පෙරවරු 9:12ට පමණයි. The big story. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව ක්‍රීඩාවට සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් අද ඒ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඒ නාවලපිටියේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී. ක්‍රීඩා අමාත්‍ය ඩල සලහපෙරුම මහතා ලබා දුන් උපදෙස් මත ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. 2019 අංක 24 දරන ක්‍රීඩාව සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතින් පිහිටුවා ඇති එම ඒකකය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක අතර ඒ අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් අද උදෑසන නාවලපිටියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් ඇඳ වූ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ තමන් පිටු 6කින් සමන්විත ප්‍රකාශයක් ලබා දෙමින් ඊට අදාළ ලේඛන 8ක්ද විමර්ශන නිලධාරීන්ට ලබා දුන් බවයි. මේ සම්බන්ධයෙන් මට ලැබුණු සහ මා සතු තිබූ තොරතුරු සියල්ල අද මම පොලිස් විමර්ශන ඒකකයට ලබා දුන්නා. මේ ප්‍රකාශය මෑත කාලේ සිද්ධ කිරීමට මූලික හේතුව තමයි මගේ ළඟ තියෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරයන් ප්‍රනාන්දු මහතාට 23 දෙසැම්බර් 2018 එවන ලද ලිපිය මේකේ තියෙනවා අපට පේනවා strictly private
ප්‍රයිවේට් ඇන්ඩ් කන්ෆෙඩරේෂන්. නමුත් මට මම මේ උත්තර දෙන්න සිද්ධ වෙනවා නැත්නම් මේකේ මම වැරදිකාරයෙක් වෙන නිසා. මේ ලිපිය ICC එකෙන් එවන්නේ ICC එකේ ඇන්ටි කරප්ෂන් එකේ ප්‍රධානියා හැටියට ඉන්න ඇලෙක්ස් මාෂල් මේ පැමිණිල්ල කරන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාට. මෙතුමා කියනවා ලෝකේ ටෙස්ට් ක්‍රීඩා තරග කරන රටවල් අතර වැඩිම පැමිණිලි චෝදනා තරගපාදීන් සම්බන්ධයෙන් තියෙන්නේ ශ්‍රී ලංකාවට. මේ පිළිබඳ දැනට පරීක්ෂණ පවත්වාගෙන යනවා. මේ පිළිබඳ එතුමා දීර්ඝ ලිපියක් එවනවා. මම කරුණු කාරණා 24ක් සඳහන් කරලා තියෙනවා. මේ තරගාවලිය පරාජය වෙන්න සැක සහිත හේතු වන කාරණා 24ක්. මම ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ නැහැ කියලා පැහැදිලි කරලා තිබෙද්දිත් ඇතම් ක්‍රීඩකයන් මේ පිළිබඳ මත ප්‍රකාශ කරලා තිබ්බා. මේ සියලු පාර්ශවයන් මේකට සහාය පළ කරන්න. මේක දේශපාලනය කරන්න එපා. මේක මැතිවරණයට ඉලක්ක කරගන්න එපා. කියනවා තරඟ පාවාදීමක් සිද්ධ වෙලා තියෙනවා. පාවා දුන්නේ මොන දේවල් අරබයාද? මම කියන්නේ තරඟ පාවාදීමක් සිදු වුණාදයි සැකයක් අපිට තියෙනවා කියන එකයි. මේ ගැන හොයා බලන්නයි කියලා මම කියන්නේ. අපි ජනාධිපතිතුමාගෙන් ඒ වගේම ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මාස 3ක් ඇතුළත මේ පරීක්ෂණය දාලා අපට වාර්තාවක් ලබා දෙන්න කියන එක. ඒ අනුව මෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දෙරණ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් KDS රුවන්චන්ද්‍ර මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු මත විමර්ශන නිලධාරීන් විසින් වාර්තාවක් සකස් කරන අතර එය ඉන්පසු නීතිපතිවරයා වෙත යැවීමට නියමිත බවයි. නීතිපති උපදෙස් මත ඊට අදාළව අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වන බවද ලේකම්වරයා ප්‍රකාශ කළා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය ඩල සලහප්පෙරම මහතා සඳහන් කළේ මෙතෙක් තරඟ පාවාදීම පිළිබඳ කිසිදු පාර්ශවයකින් තමාට කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවයි. මට පෞද්ගලිකව එවැනි තරඟ පාවාදීමක් 2011 සිදු වුණා කියලා කිසිදු සාක්ෂියක් නැහැ. එක දෙක මම ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඇහුවා ඔවුන් සන්තකේ එවැනි තොරතුරක් තියෙනවද එවැනි පරීක්ෂාවක් ආරම්භ කරලා තියෙනවද ඒ දෙපාර්ශ්වයෙන් මට උත්තර දුන්නේ එවැනි දෙයක් නැහැ කියලා. තුන මම ඇහුවා ICC එකෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් එවැනි යම් පරීක්ෂාවක් ආරම්භ කරලා තියෙනවද කියලා. ඒකත් නැහැ. නමුත් මෙම ප්‍රශ්නය සමාජගත කරේ මගේ හිතමිත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා එවකට ක්‍රීඩා ඇමතුමා සංඝකාර මගේ ලෝකේ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් ඒ නිසා අපි පූර්ව විශ්වාසයක් තියෙනවා එම් දෙයක් උනේ නැහැ කියලා. නමුත් මේ චෝදනාව බරපතල චෝදනාවක්. තුමා සන්තකයේ සමහර තොරතුරු ඇති. ඒ නිසා ඒක විභාග කරන එක ඇමතිවරයා විදියට අපේ යුතුයකමක් වගකීමක්. අගරදගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බවට හරිනි ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට පාර්ශව රැසක විරෝධය පළ වෙද්දී එය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් පූජ්‍ය පක්ෂයේ සහ මහජන නියෝජිතයන් පවසන්නේ කාදිනල් හිමියන්ට අපහාස කළ හරින් ප්‍රනාන්දු මහතාව සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත යුතු බවයි. පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ අනතුරු ඇඟවීමක් ලැබී තිබූ බවට ඇඟවෙන ප්‍රකාශයක් හරින් ප්‍රනාන්දු මහතා ඉකුත් වසරේ අප්‍රේල් 21 වෙනිදා සිදු කළ අතර එය ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. මට තියෙන ලොකුම කනගාටුව ඒක නිසා නෙමෙයි මගේ පියා ඉන්නේ නවලෝක රෝහලේ දැන් සති 3ක් තිස්සේ ප්‍රතිකාර කරගෙන ඊයේ රෑ මට කතා කරලා කිව්වා මෙහි පල්ලියට එහෙම යන්න එපා මෙහෙම දෙයක් ආරංචියක් තියෙනවා. මගේ තාත්තා අසනීප ඇඳේ හිතාම මම අමාරුවෙන් ඉන්න අවස්ථාවේ යාකොම දෙක දැනගත්ත කියලා මට ප්‍රශ්න. ඒ පිළිබඳ තවමත් විවේචන එල්ලවන පසුබිමක හරින් ප්‍රනාන්දු මහතා ඉකුත් ඉරිදා අගරදගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන්ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. කතෝලික ඡන්දවලට ගැහුව පාස්කු ප්‍රශ්නෙන් ගේමක් ගහලා දුන්න කතෝලික ඡන්ද 80%ක් සාමාන්‍යයෙන් දාන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයට. එතනට දුන්න ෂොට් එක. ඒකට ගියා අද රදගුරු හිමිපාණන් ගාවට ගියා. එයා දුන්න මරු දේශපාලනය. මම මේවා කවදාවත් කිව්වේ නැහැ මොකද මටත් කතෝලික සම්භාවයක් තියෙනවා. හැබැයි ඔය අද රදගුරු තනිකර දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයක් තියෙනවා. එම ප්‍රකාශය කතෝලික මෙන්ම බෞද්ධ ආගමික නායකින්ගේද විවේචනයට ලක් වුවත් ඔහු ඊයේ නැවතවරක් එම ප්‍රකාශය පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්. කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට මම මේ අවස්ථාවේදී සමාව භාජනය කරනවා අගරදගුරු එක අද රදගුරු කියලා කිව්වයි කියන එකට එච්චරයි මගේ අතින් වෙච්ච වරද. හැබැයි වැරදි දේ වැරදි ලෙසත් හරි දේ හරි දේ ලෙසත් දකින්න අපිට අපේ දෙමව්පියෝ ගන්නලා දෙනවා. ඒ නිසා මට මඩ ගැහුවයි කියලා මගේ කට වහන්න හම්බ වෙන්නේ නැහැ. මේ අතර කාදිනල් හිමියන් සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය මින් පෙර එවැනිම ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඇගයීමට ලක් කර තිබුණා. ඒ ඔහු සිය නිල ට්විටර් ගිණුමේ තැබූ සටහනක් මගින්. පවතින ෆැසිස්ට් රෙජිමයට සහය දක්වන බෞද්ධ අන්තවාදී පූජක පක්ෂය සමග අශුද්ධ සන්ධානයක් ඇතිකරගත් කතෝලික පල්ලියේ ඇතැම් කොටස්වල කුහකත්වයට අභියෝග කිරීමට හරින් ප්‍රනාන්දුට ඇති ධෛර්යය මාගේ සිත් ගත්තා. යනුවෙන් එහි සඳහන්.
මේ අතර හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය අදත් පාර්ශව රැසක විවේචනයට ලක් වුණා. අදටත් ඒ පාස්කු ප්‍රහාරයේ වේදනාව නිමාවට පත් වෙලා නැහැ. ඉතින් මේ බඳු අවස්ථාවක යම් යම් අදහස් සුදහස් ඉදිරිපත් කරනකොට කල්පනා නොකර දේශපාලන වේදිකාවේ මේ විදිහ අදහස් ප්‍රකාශ කිරීම අපේ බලවත් විරෝධය ප්‍රකාශ කරන්නට කැමතියි. මෙවන් දේශපාලඥයන් මේ ශේෂ්ත්‍රයෙන් නිරපා හරින්නට ඔබට දැන් අවස්ථාව ඉළඹෙන මහමැතිවරණයේදී උදා වෙලා තියෙනවා. තමන් නිසි පියවරක් ගන්න හැටියට අපි කාරුණිකව මතක් කරනවා. මම කියන්නේ හරින් ප්‍රනාන්දුට තාත්තා හිටියනම් කියයි අර එදා පල්ලි යන්න එපා කිව්වා වගේ පුතේ ඔය වගේ ගොම් කතා නම් කියන්න එපා. තාත්තා නැති පුතා දැන් නිකන් නොට්ටිකි පුතෙක් බවට පත් වෙලා තියෙන එක තමයි කාඩිනල් තුමා ගැන කියන කතා වලින් අපිට පැහැදිලිව පේන්නේ. එතුමා සමාව ඉල්ලනවලු. තමුන්නාන්සේලාගේ ජාතික ලැස්තුවෙන් අරින් ෆර්නැන්ඩෝව පත් කරන්නේ නැහැ කියලා රටට සපත කරන්න. කතෝලික ජනතාවට සපත කරන්න. පොලේ වාලා ගන්න හදන්න එපා සජිත් ප්‍රේමදාස මහත්තයෝ අපි පැහැදිලිව කියනවා. ඔයාගෙන පක්ෂයට තීරණයක් ගන්න වෙයි අනිවාර්යයෙන්ම. ඔබා ඒ කරුව ප්‍රකාශය අපි අනුමත කරන්නේ නැහැ. පක්ෂයේ සියලු දෙනාම නායකයාගේ ඉඳලා පල්ලෙහාට ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. සජිත් සමාව ගත්තට හරින් මේ සම්බන්ධයෙන් කනගාටු වෙන්නේ නැත්නම් මොකද්ද සජිත් ඊළඟට ගන්න පියවර? වහාම සජිත් ක්‍රියාත්මක වෙන්න ඕනි හරින් ප්‍රනාන්දු සමගි ජන බලවේගයෙන් අයින් කරන්න. මම හිතන්නේ නැහැ එවැනි දෙයක් කතෝලික ප්‍රතිමතෙක් හැටියට එතුමාට කිරීම සාධාරණයි කියලා. කාදිනල්තුමා හැම වෙලාවෙම උත්සාහ කරුවේ කිසිම සමාජ ඝර්ෂණයක් ඇති නොවන විදිහට තමයි කටයුතු කරේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා සමාව ඉල්ලලා හරියන්නේ නැහනේ. ඒකට සමාව ඉල්ලන්න ඕනේ කරපු ප්‍රකාශය කරපු එකේන. පාස්තු බෝම්බ එක ඇතුළේ ප්‍රතිවිපාකයෙන් ඡන්ද පෙරදෙනවා නම් එහෙනම් අපි කියමුකෝ කතෝලික ඡන්ද ඔක්කොම ලක්ෂ 10ම හම්බුණා කියලා. එහෙනම් අපි ලක්ෂ 15න් පෙරදුනේ කොහමද? අනිත් එක මේ බේබැද්දා වගේ වෙනින් මේ ලයිට් කණුවක් අල්ලන්න එපා නැගිටින්නේ ඒ සම්බන්ධයෙන්. මේක පිළිගන්න කැමතිත් නෑ මොකද සමන් වැරදි කියලා කියන්නේත් නෑ. ඒකට කියන්නේ දින උද්දච්චකම කියලා. නායකයා සමාව ඉල්ලුවට. ඒක තමයි නායකයාට ගෝලියව හදාගන්න බෑ. විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිදු කළ ප්‍රකාශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට අද පැමිණිලි දෙකක් ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නැහැ. ඒ අනුව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර ඊට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කරුණා අම්මාන් එම දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. නමුත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ දිනේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි කරුණා අම්මාන් අද දිනත් එහි පෙනී සිටියේ නැහැ. ඔහුගේ ප්‍රකාශයට එරෙහිව ජනසෙත පෙරමුණේ නායක බත්තර මුල්ලේ සීලරතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් සුරකිම දේශීය ජාතික සංවිධානය අද පොලිස් මූලස්ථානයටත් පැමිණිලි ඉදිරිපත් කළා. ප්‍රසිද්ධිය වූ තමන් කරපු අපරාධය පිළිගැනීමක් කරනවා. මේ කාරණාව ප්‍රමාණවත් ලංකා දන්දි සංග්‍රහයේ 290 වගන්තිය මිනීමැරීමේ චෝදනාවට මෙතන අත්අඩංගු ගන්න. මේ අතර කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පාර්ශව රැසක් අදහස් පළ කළා. අපිත් එක්ක වැඩ කරොත් ද්‍රවිඩ ජාතිකේ එයා කොටිය. මුස්ලිම් ජාතිකයෙක් වැඩ කරොත් එයා සහරාන් ගෙවිනේ. මේගොල්ලෝ හැබැයි මුස්ලිම් ජාතික ත්‍රස්තවාදී ගාව හරි ද්‍රවිඩ ජාතික ත්‍රස්තවාදී හරි ගාව දන ගහනවා. සටන් විරාමයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි කරුණා අම්මා ලබාගත්තේ. ඒක අපේ ජයග්‍රහණයක් කියලා උදන් යනවා. දැන් ඒ උදන් අනපු අය දැන් කරුණා අම්මාට දොස් කියනවා. ඉතින් මොකද්ද මේ දේශපාලනේ? මම කියන්නේ ඒ අවස්ථාවේදී කරුණා අම්මාන් පාවිච්චි කරේ LTT කඩපණ කරන්නේ. අපි ඒ අවශ්‍යතාවය කරගත්ත. ඒවා යුද්ධ උපක්‍රම, දේශපාලන උපක්‍රම. හැබැයි එහෙම කරා කියලා කරුණා අම්මාන් ගෙනල්ලා උපසභාපති කරලා එක්සත් ජාතිපති ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයට නම් ජාතිකලෙදි එහෙම දෙන්නේ නැහැ. දුන්නේ නැහැ. ඒක තමයි වෙනස රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ. ඔහු අද ගෙනියන මේ ක්‍රියාකලාපයේ වෙනම දෙමළ මහජන සභාව කියලා පක්ෂකින් අම්පාරේ තරඟ කරන ගමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් සහාය දෙන බව තමයි ඔහු කියන්නේ. ඔහු එකක් කියන්න ඕන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් හෝ සමාජිකයෙක් නෙමෙයි පළවෙනියට. මේ වගේ මෙවර පොදු ජන පෙරමුණෙන් ඉල්ලන අපේක්ෂකයෙකුත් නෙමෙයි, පොහොට්ටුව ලකුණේ අපේක්ෂකයෙකුත් නෙමෙයි. නීත්‍යානුකූලව ඔහුට එරෙහිව කටයුතු කරනවා. අධිකරණ ක්‍රියාවලියත් තුළත් ඒ කටයුත්තට කරුණා මේ වෙනකොට CID කැඳවලා තියෙන මන් දන්නේ මොන නාට්‍යයක්ද මේ CID කරන්න කියලා. ඇයි මේ 3000ක් මරලා කියලා පාපෝච්චාරණය කරන ත්‍රස්තවාදී නායකයව අත්අඩංගුවට නොගන්නේ? හැබැයි අපි CID කින් ඉල්ලනවා පරීක්ෂණ කරන ගමන් කරුණාමාන්ට තුවක්කු දීපුවා LTT එකේ ඉන්න කාලේ. තුවක්කු දීපුවා ගැන පරීක්ෂණ කරන්න. මොකද එයා හැංගිලා ඉන්නේ දැන්. සිංහල රාජ්‍ය නායකයෝ හිටියා. LTT එකට තුවක්කු දීලා අපේම හමුදාව ඝාතනය කරනවා. කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳ කතා කරන පිරිස් වලට එවකට හමුදා භට පිරිස් ඝාතනය කිරීම සඳහා ඔහුට අවි ලබා දුන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් බව අමතක වී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුලියාපිටිය ලබුයාය ප්‍රදේශයේ පැවති ජනහමුවකට ඊයේ පස්වරුවේ එක් වුණා. අද ජනාධිපතිවරේ පත් වෙලා තියෙනවා. ඉතින් දැන් ජනාධිපතිවරයාට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුව මේ නීති රීති සකස් කරලා එතුමාට කරන වැඩ කොටස ඉදිරියට ගෙන යන්න පුළුවන් කණ්ඩායමක්. ඒක UNP ප්‍රේමදාසට කරන්න බෑ ගිහිල්ලා. ඕනෑම දේශපාලන පක්ෂයක් වේවා ඕනෑම දෙයක් කැඩුනොත් ආයිත් ඒක රිපෙයාර් කිරිලක් නැහැ. ඒක ප්‍රේමදාස මහත්තයත් එක්ක රිපෙයාර් කරන්නත් බෑ. එයා ගැන දන්න කට්ටිය. පරාජයේදී හරියාකාර මුහුණ දෙන්න පුළුවන් කමක් නැතුව හැංගිලා හිටියා. එතුමා කිව්වා මේ මම පොතක් ලියනවායි කියලා කොටි ගැන. ඉතින් ඒකට කාලය ගත කරනවා කිව්වා. මම ඉතින් අපේ ජනාධිපතිතුමාට කතා කරලා කියලා තිබුණා අඬ. එතුමා ගල්වා අඬන්න නැතුව ගිහලා තරඟ කරනවා ඉතින් කියලා. දේශපාලනය කරනවා කියලා. මම හිතන්නේ එතුමා කාඩිනල් කෙනෙක් වශයෙන් ලෝකේ බොහොම සුළු ප්‍රමාණයක් ඉන්නේ මුළු ලෝකෙම. ඉතින් එතුමාට අපහාස කරයින් පස්සේ ඒකට සමාව ඉල්ලලා තිබුණේ එහෙම යමක් වුණා නම් ඉතින් ඒක යන්නේ ඒක උනේ නෑ කියන එයත් ඉන්නේ මේ මතේ. ප්‍රේමදාසත් ඉන්නේ මේ මතේ. කරුණා කතාවක් කරපු එකක් ගැන ඒක වරාතා උනේ වැරදි විදිහට තමයි කියලා කරුණා කියන්නේ. ආයුධ දුන්නේ කවුද කියලා එතුමා කිව්වේ නෑනේ. ආයුධ දුන්නේ කවුද? කරුණාට හා අනිත් අයට LTTට ආයුධ දුන්නේ කවුද? තමුන්නාන්සේලාට මතකද? සජිත් මහත්තයාගේ තාත්තා වෙන කාරුවක් නෙමෙයි. ඉතින් ආයුධ දුන්නේ කාරු මරන්නද? සිංහල ජනතාව මරන්න. හමුදාවට වෙඩි තියන්න. ඒ වෙඩි තියන්න ආයුධ දුන්නු උදවියගේ දරුවෝ තමයි දැන් කෑ ගහන්නේ බොරුවට කරුණම්මා කියේ. ජනාධිපතිවරණයෙන් පසු පැරණි දේශපාලඥයන් තරුණ පිරිස් විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද සිරිකොතදී එක්සත් ජාතික පක්ෂ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී. තරුණයන්ට අලුත් මුහුණු වමනා වුණා. පරණ දේශපාලනයේ ක්‍රියාකලාප එපා වුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තුවේ බහුතරයක් අලුත් අපේක්ෂකයන් ඉන්නේ. මේ දේශපාලනයේ ජීවිතයෙන් ඉවත් වුණ දේශපාලනයෙන් ඈත් වෙන තරුණයන් ඇතුල් කර ගැනීම අපේ ප්‍රධාන යුතුකම. ඒ ජනාධිපතිවරණයෙන් පසුව අපි විග්‍රහ කරමු තේරුණේ පරණ දේශපාලඥයන්ට තරුණයන් කැමති නැහැ. ඒ අය සංවර්ධනය පමණක් නෙමෙයි අලුත් මත අලුත් අදහස් ක්‍රියාත්මක කරන්න උවමනා වුණා. අපි ගත්ත ක්‍රියා මාර්ගවලින් අපි විශේෂයෙන්ම පාර්ලිමේන්තුව රූපවාහිනිය තුලින් රටට පෙන්වන්නට ගත්ත පියවර වලින් ඒ හැසිරීම ගැන තෑයීමකට පත් උනේ නැහැ. මෙතනින් අපි නවතින්නේ නැහැ. මේ පක්ෂයට දැන් ඒ තරුණ හදවත් එකතු වෙලා තරුණ නායකයෙක් එකතු වෙලා මේ පක්ෂේ අලුත් කරන්නට තිබෙනවා. අපි මේ පක්ෂේ මේ අලුත් පරපුරට හදනවා වාගේ මේ රටත් අලුත් පරපුරට හදමු කියලා මම ප්‍රකාශ කරනවා. ඒකයි අපේ ගමන. ඒ නිසා ඔබ ඉදිරියට එන්න. පසුපෙළේ ඉන්න එපා. ඒ වගකීම් බාර ගන්න. ඒ වගකීම් අපි බාර දෙනවා. ඒ වගකීම් බාර දෙන්න ඡන්දකට නෙමෙයි. පක්ෂයත් සම්පූර්ණයෙන්ම අලුතෙන් හදන්න. මොකද රටේ අලුත් වෙන්න පුළුවන් එකම පක්ෂේ එක්සත් ජාතික පක්ෂයයි. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. දැන් වහල්ලු කොට්ටාසයක් ඉන්නවා මිත්‍රවරුනි. අපි දත්ත මත පදනම්ව ඉදිරිපත් කරන සාධනීය චෝදනා විහිළු බවට පත් කිරීමේ අපි මේ රටේ ජනතාවට සහන ලබා දීම ගැන මතක තියාගන්න යම් ප්‍රමාණයකට 5000ක් ලැබුණේ ජනතාවගේ අතට මුදල් ලබා දෙන්නයි කියලා. සමගි ජන බලවේගයේ අපි බල කරපු නිසා මේ පක්ෂය කැඩුවේ මේ කණ්ඩායම. මේ පක්ෂය කඩපු ගමන් තේරෙනවා ඒකේ වාසිය යන්නේ පොහොට්ටුවට කියලා. නැත්නම් රාජපක්ෂ මහතුරුන්ට කියලා. ආණ්ඩුව එක ඩීල් එකක් තියෙන මේ කණ්ඩායම. අද අකිල විතරයි ඉන්නේ දිත්‍රික්කයටම. අකිල ගහන සින්දුව තනි වී සිටින්නයි මා අදහස් කළේ කියලා. ප්‍රේමදාස මහත්තයා ජනතාවගේ දුක හඳුනන නාරි අපේ හඳුරන්නේ අපේක්ෂකෙක් අපේ මේ වගේ පිස්සු පොරක් ලංකා ඉතිහාසෙම බිහිුනේ නෑ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිව්වා පුළුවන් තරම් බසින්න ස්වාමීනි බසින්න මල් ගහනෙන් බැස ඵලයන් ප්‍රභාවති මොන මහුල කිව්වත් හරියන්නේ නෑ. ඒ හින්දා උන්නහැට ඒකේ ඇතුලේ ඉන්න කියලා අපි එළියට බහලා. ඔවුන් එළෝ විකාරෙන් පොළොව අත ගන්නවා වගේ එක එක්කෙනාට හිතුන දේ ප්‍රකාශ කරන දුරකතනේ හින්දාම අමාරු වෙටිච්ච කණ්ඩායම. ඔව් අපේ දුරකථන ඔව්
I'm talking with this phone. Antique phone එක කොල්ල කෙල්ලෝගේ යාලා බලන්න, වයසිගේ ආච්චිලාගේ යාලා බලන්න, ඇන්ටිලා අංකල්ගේ යාලා බලන්න, ෆෝන් එක කවදාවත් disconnect වෙන්නේ නැහැ. කිසිදෙයක්ම මේ විසන්දි වෙලා තියෙන ඒවා ගැන අපි කතා කරන්නේ අපි වැඩ කරන අලියෙක් වගේ ශක්තිය තියෙන එකක් තමයි ඉදිරියට ගෙනියන්නේ. හිරමණයක් එංගලන්තෙට ගියත් ගහන්න පුළුවන් පොල්නේ. අන්න ඒ වගේ දැන් තමයි සැබෑ තත්ත්වය පේන්නේ. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රියානුතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන්වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. 2016 වසරේ පෙබරවාරි 28 වන දින රාජගිරිය සරණමාවත ආසන්නයේ මාර්ගයේදී තරුණයෙකු රිය අනතුරට ලක් කිරීමේ චෝදනාව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට එල්ල වූ අතර අදාළ රිය අනතුරට ලක් වූ සංදීප් සම්පත් නැමැති තරුණයා තවමත් ආබාධිත තත්වයේ පසුවනවා. එම අනතුර තමන් සිදු කළ බව පවසමින් පාටලී චම්පික රණවක මහතාගේ රියදුරු දිලුම් තුසිත කුමාර නැමැත්තා පොලිසියට භාර වූ නමුත් පසුව ඔහු කළ ප්‍රකාශයකින් අනාවරණය වී තිබුණේ අනතුර වන අවස්ථාවේ ජීප්‍රතය පැද වූයේ ඔහු නොවන බවයි. ඒ අතර නොසැලකිලිමත්ව හා අපරීක්ෂාකාරීව රිය පදවා අනතුරක් සිදු කිරීම, අනතුර සිදු කිරීමෙන් පසු එම ස්ථානයෙන් පලා යාම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ ඉකුත් දෙසැම්බර් මාසයේදී හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවටගෙන පසුව ඔහු ඇපමත මුදා හැරුණා. පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී සිල්වා මහත්මිය ඉදිරියේ අද පෙරවරුවේ යලි කැඳවනු ලැබුවා. එහිදී විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් අධිකරණය හමුවේ දන්වා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි. එම අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනුම් දුන්නේ මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මණ්ඩල මහත්වරුන්ට එරෙහිව වෙන්වෙන්ව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවයි. පැමිණිල්ල සැප්තැම්බර් මාස 2 වෙනිදා යලි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කළා. මැතිවරණය පැවැත්වීමේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර තිබෙන කොවිඩ් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව හෙට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදිතයන් 47 දෙනෙකු අද සහ ඊයේ දිනේ හඳුනා ගනු ලැබුවා. ඔවුන් සියලු දෙනා විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉන් 22 දෙනෙකුම විදේශිකයන්. විදේශීය නැව් සමාගම්වල සේවය කිරීම සඳහා ඉන්දියාවේ සිට 151 දෙනෙකු ඉකුත් සඳුදා රාත්‍රියේද ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 217 දෙනෙකු ඊයේ දිනේද මෙරටට පැමිණියා. මෙම සියලු දෙනා ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂණයන්ට ලක් කෙරුණා. ඒ අතරින් COVID-19 ආසාදිතයින් 40 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර අද තවත් ආසාදිතයින් 7 දෙනෙකු එම පිරිස අතරින් හඳුනා ගන්නුණා. ඉන් 29 දෙනෙකු ඉන්දියාවේ මුම්බායි නුවර සිට මෙරටට පැමිණි වෙළඳ නාවිකයින් වන අතර අනෙක් 18 දෙනා ඇමරිකාවේ සිට පැමිණි පුද්ගලයින් වනවා. මේ අතර කොවිඩ් වසංගතයට මැදි වී ලන්ඩන්හි සිංගප්පූරුවේ සහ මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 419 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ලන්ඩන්හි සහ සිංගප්පූරුවේ රැඳී සිටි පැමිණි පිරිස කටුනායක ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණි අතර මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස මත්තල ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියා. මේ සියලු දෙනා ගුවන්තොටුපළ පරිසරය තුලදීම PCR පරීක්ෂණය සඳහා යොමු කෙරුණා. මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1998ක්. ඒ අතරින් 938 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා. එය 46.9%. විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 747 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහි ප්‍රතිශතය 37.39%. ඒ අතරට විදේශිකයින් 30 දෙනෙකු දායත්. දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 313 දෙනා ප්‍රතිශතයක් ලෙස 15.66%. කෙසේ වෙතත් අප්‍රේල් 30 වන දිනෙන් පසු මෙතෙක් බාහිර සමාජයෙන් කිසිදු COVID-19 රෝගියෙකු වාර්තා වී නොමැති අතර එදින සිට නාවික හමුදා නියදයන් සහ විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 1333ක්. මේ වන විට මෙරට තුළ කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ විදේශයන්ගේ සිට පැමිණෙන පිරිස් අතරින් පමණක් වන අතර මෙරට තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගත් නාවික හමුදා නියදයෙන්ද ගත වූ දින 5 තුළ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්.
න්‍යාවික හමුදා කඳවුර තුල මේ වන විට කිසිදු කොවිඩ් ආසාදිතයෙක් නොමැති බව තහවුරු කරලා තියෙනවා. අවසාන වශයෙන් අප්‍රේල් 30 තමයි අපේ රට තුලින් පොකුරු ඇතුලේ වාර්තා වුණු රෝගීන් සිටියේ. දැන් පසුගිය සති 7ක් මුළුල්ලේ, ඒ කියන්නේ රෝගය ශරීරයට ඇතුළු වෙලා රෝග ලක්ෂණ මතුවෙන්න යන කාලය, ඒ වගේ කාල වකවානු 3ක් මේ වන විට පහු කරලා තියෙනවා. ඒකට අපිට පැහැදිලිව කියන්න පුළුවන් වසංගත තත්වය සම්පූර්ණයෙන්ම නවත්වලා තියෙන ආකාරයක් තමයි අපි දකින්නේ අපේ රට තුල. PCR පරීක්ෂණ ලක්ෂයක් මේ රටේ කරන්නට අපිට රටක් විදිහට පුළුවන් වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ලංකාවට හිඟයකින් තොරව PCR පරීක්ෂණ කළා, රෝගීන් නිශ්චය කරලා, රෝගීන් සමාජයෙන් අයින් කරලා අද COVID-19 රෝගය සමාජය තුලින් සම්පූර්ණයෙන් වගේ අයින් කරන්නට රටක් විදිහට අපට පුළුවන්කම ලැබුණා. මේ අතර ෆෙස්බුක් සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ සියලුම රටවල් COVID-19 නුවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමූහික ක්‍රියාවලියක උත්සාහය මත ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබා ඇතත් COVID-19 වෛරසය තාමත් ලොවෙන් තුරන් වී නොමැති බවයි. නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බැවින් තවදුරටත් සෞඛ්‍ය අංශ සහ රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙසද ජනාධිපතිවරයා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. අපේ රටේ පළමු වතාවට සුදු ඉබ්බෙකු හා ඉගුවානෙකු ගල්කිස්ස ව්‍යාපාරික ස්ථානයක සිටින අයුරු අද දෙරණ උකුස්සායේ රට හමුවේ අනාවරණය කළා. එම ස්ථානයට සුදු ඉබ්බා සහ ඉගුවානා ගෙන ආවේ කවුද? කොහෙන්ද? අද දෙරණ උකුස්සාගේ අද අනාවරණ ඒ පිළිබඳවයි. ගල්කිස්ස ගාලුපාරේ පිහිටි මෙම පච්චා කොටන ස්ථානයෙහි සුදු ඉබ්බෙකු හා ඉඟුවානෙකු සිටි අයුරු අප ඊයේ අනාවරණ කළා. එහි සත්ව නිදර්ශක පෙට්ටි කිහිපයක්ද එල්ලා තිබූ ආකාරයයි මේ. බෙල්ලන්විල අඩවි ආරක්ෂක නිලධාරීන් පැමිණ එම ස්ථානය පරීක්ෂා කළා. මෙම සත්තු මෙහෙ විකුණන විදිහට ෆයින්ඩ් ආවේ නෑ සත්තු විකුණන කඩේ කෑම ඕනේ සත්තු ඔයගොල්ලෝ තියන්නේ නැහැ මොකක් හරි ඔහු එසේ පැවසුවත් නිදැල්ලේ සිටි ඉගුවානා පළමුව වනජීවි නිලධාරීන් සිය භාරයට ගනු ලැබුවා. ලංකාවේ බෑ තහනම් 37ක් ඉන්නන්න බෑ. මෙහි ඇවිල්ලා එළියට පැනලා බෝවුණොත් අනිත් සත්තුන්ට බලපෑමක් වෙනවා. ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. පසුව සිදු කළ සොයා බැලීමේදී එහි සිටි සුදු ඉබ්බාද වනජීවි නිලධාරීන් සිය භාරයට ගනු ලැබුවා. එමෙන්ම මෙහි තිබී වඩු කුරුළු කූඩුවක්, කෘමි සත්ව නිදර්ශක සහිත පෙට්ටි 6ක්, තල්මසෙකුගේ බවට සැක කෙරෙන අස්ථි කොටසක් වනජීවි නිලධාරීන් සිය භාරයට ගනු ලැබුවා. පසුව වනජීවි නිලධාරීන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තවත් වැදගත් තොරතුරක් අනාවරණ වුණා. සේවකයෙකු පැවසුවේ මෙම කෘමි සත්ව නිදර්ශන පෙට්ටි රේගුව හරහා කිසිදු සොයා බැලීමකින් තොරව රැගෙන ආ බවයි. කස්ටමර්කින් දැක්කනම් ගන්න ඕනේ හස. සුදානෙම කස්ටමර් කතා කරලා අරන් ආවා. මේවා ගේනකොට කස්ටමර් එකට වනජීවිතේ කියලා ගේනවා. කියලා ගේන්න පුළුවන්. කියලා ක්වොරන්ටයින් කළාද? දැන් මම මැරිලා. මේ ලෙඩ රෝගෙන්න පුළුවන්. ඔව් ඔව් කස්ටමර්ගෙන් දැක්ක කස්ටමර්ගෙන් දැකලා ඉවරලා මං ගුවට හරි නේ අවසරයක් ගත්තාද අවසරයක් එහෙම වෙනවා කිවිල්ලක් ගත්තේ කිවිල්ලක් ගන්නවා දැන් මෙම සේවකයා පවසන පරිදි මියගිය කෘමීන් රේගුව හරහා ලංකාවට ගෙන ආවේ නම් එය වනජීවි නිලධාරීන්ට අනුව බරපතල වරදක්. මේ පිළිබඳව අද දෙරණ උකුස්සා අවධානය.
මිගමුව ප්‍රධාන ජේලර්වරයා තනතුරෙන් ඉවත් කර දුම්බර බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පීවරගෙන තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පැවසුවේ දිවිනපුරා බන්ධනාගාරවල ප්‍රධාන ජේලර්වරු 19කටද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි. දැන් තවත් පුවත් කිහිපයක්. MCC හෙවත් සහස්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව අවසන් වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දී තිබෙනවා. විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු වන ප්‍රදේශයේ හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළ තීන්දුව ජූලි 31 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචන අධිකරණය අද නිවේදනය කළා. දෙව්ලපිටිය බටේපළ ප්‍රදේශයේ කුලී නිවසක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය හෙරොයින් ජාවාරමක් පොලිසිය වටලා එහි ප්‍රධාන සැකකරුවත් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 108ක්ද පොලිස් භාරයට ගැනුණා. රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මධ්‍යම ගල්කොරියෙහි බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කළුගල් කැඩීම සිදු කිරීම නිසා සිය ජීවිත අවදානමට ලක්ව ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් අද මහියංගන පදිය තලාව මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වුණා. මනුසත් දෙරණ ආරම්භ කළ මුඛාවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ ජාතික ක්‍රියාන්විතය අකණ්ඩව ක්‍රියාත්මක වනවා. එය ක්‍රියාවට නැංවෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවල දායකත්වයෙන්. COVID-19 නවතානම හමුවේ ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ මනුසත් දෙරණ වැඩසටහනේ තවත් පියවරක් ලෙස බතුගම නගරේ ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට ප්‍රදේශීය ජනතාවට මුඛ ආවරණ බෙදාදීම අද සිදු කෙරුණා. ජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් බලාපොරොත්තු වන ඉදිරියේදීත් දෙරණ ආයතන සමග මේ මානසික මේවරන් සමග ජාතික ජනගම දුරකථන ජාලය වශයෙන් ඉදිරියේදී කටයුතු කරන්න. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් මෙම දුරකථන අංකය ඔස්සේ අප අමතන්න. 071 11 66 488. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.